ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම සුනිත්‍රා කුමාරි. මම ආසංක නිලංගරත්න. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමට චීන ජනපතිගේ එකඟතාව. පළාත් සභා මැතිවරණ ක්‍රමේ සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතක්. ලොරි රියදුරෙකුට පහර දුන් පොලිස් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට. චීන කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හෙට දිවයිනට. මෙරට ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධනයට වියට්නාමයේ සහාය. ශ්‍රී ලංකාව සමග සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කොට වර්ධනය කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් මහතා එකඟත්වය පළ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඊයේ සවස දුරකථන සංවාදයක නිරත වුණා. එහිදී ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට අඛණ්ඩව උදව් කරන බවත් බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණ පෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ මෙරට වෙනුවෙන් ස්ථිරසාරව පෙනී සිටින බවත් චීන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරයේදී මෙරට දුන් මහඟු සහයෝගය පිළිබඳව චීන ජනාධිපතිතුමාට සහ රජයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා. කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 6 ලක්ෂයක් මෙරට ප්‍රදානය කිරීම ගැනද ස්තුතිය පුද කෙරුණා. උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක් කරමින් කතාබහට එක් වූ චීන ජනාධිපතිවරයා කොවිඩ්-19 ප්‍රබල අභියෝගයක් වූ වාසේම චීන ශ්‍රී ලංකා සබන්තා නව අවධියකට ඔසවා තැබීමට ඉවහල් වූ බවද සඳහන් කළා. කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීමට විශාල විභවතාවක් ඇති ව්‍යාපෘති දෙකක්. ඒවා කඩිනමින් නිමවුණු දැකීම තම අපේක්ෂාවයි. වරාය නගරයේ විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා විශාල ලෙස පුළුල් කිරීමට සමත් ව්‍යාපෘතියක්. ඒ රැකියා විරහිතභාවයට විසඳුමක් යැයි චීන ජනාධිපතිතුමා කියා සිටියා. හම්බන්තොට වරාය සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සතුරුදායක ලෙස ඉදිරියට යමින් තිබෙන බව සඳහන් කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ව්‍යාපෘතියේ ඉදිරි වැඩ කඩිනමින් සම්පූර්ණ කරන්නයි චීන රජයෙන් ඉල්ලා සිටියා. සිය දුර කාලයේ ඉතිරි සිව්වසර ඇතුළත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා කළ යුතු දේ කිරීම සිය අපේක්ෂාව බව කී රාජපක්ෂ මැතිතුමා දිළිඳුකම තුරන් කිරීම අපේ ප්‍රධාන පරමාර්ථයක් බව කියා සිටියා. ඒ සඳහා අපට චීනය ආදර්ශයට ගත හැකි බවයි එතුමා ප්‍රකාශ කළේ. මෙරට දරිද්‍රතාව පිටුදකීම සඳහා උදව් කිරීමට කැමැත්ත පළ කළ චීන නායකයා ගත වූ වසර කිහිපය තුළ තම රටේ 90 ලක්ෂයක් වූ දෙනා දිළිඳුකමින් ඉවතට ගැනීමට හැකි වූ බවද කියා සිටියා. තමා 2014දී ශ්‍රී ලංකාවේ කළ චාරිකාව සිහිපත් කළ ෂී ජින්පින් මහතා රාජපක්ෂ ජනාධිපතිතුමා චාරිකාවක් සඳහා හැකි ඉක්මනින් චීනයට එනු දැකීමට තමා මහත් කැමැත්තෙන් පසුවන බවද ප්‍රකාශ කළා. සැලසුම් කර පරිදි චීනයේ චාරිකා කිරීමට කොවිඩ් වසංගතය නිසා නොහැකි වූ බව කී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙපාර්ශ්වයටම පහසු අවස්ථාවක චීනයට පැමිණීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළා. චීන ශ්‍රී ලංකා සබන්තාවන්හි උපාය මාර්ගික ප්‍රවේශයේ දෘශ්‍ය ප්‍රතිඵල ලැබෙන අයුරින් තවත් දියුණු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ චීන ජනාධිපතිතුමා දෙරටේ ජනතාව අතර සබන්තා වර්ධනය කළ යුතු බවද පෙන්වා දුන්නා. චීන මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට පිරිනැමුණු හුවමාරු මූල්‍ය පහසුකම අගය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයේ තහවුරු කිරීමට නිසැකවම ඉවහල් වනු ඇතැයි කියා සිටියා. ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හම්බන්තොට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ස්ථාපනයට චීනයේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීන කමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය වෙනුවෙන් සුභාශිංසනද පුද කළා. පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ පනත් කැටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. එහි ඇතැම් කරුණු පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් හැඳවා තීරණයකට එළඹීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ. මේ බව ප්‍රකාශ කෙරුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. ස්ථාවර පළාත් සභාවක් පිහිටුවා ගැනීම සඳහා දැනට පළාතේ වැඩිම ඡන්ද ලබා ගන්නා පක්ෂයට ලබා දෙන ප්‍රසාද මන්ත්‍රී ධූර 2 පළාතේ පවතින එක දිස්ත්‍රික්කයකට 2 බැගින් ඉහළ නැංවීමට යෝජනා කෙරෙනවා. ඒ වගේම ස්ථාවර පළාත් සභාවක් ගොඩනැගීමත් ප්‍රදේශයට වග කියන මන්ත්‍රීවරයෙකු සිටීමත් කියන කාරණා දෙකම ඉටු කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් 70%ක්
කොට්ටාස ක්‍රමයටත් 30ක් සමානුපාතික ක්‍රමයටත් තෝරා ගැනීමට මෙම පනත් කෙටුම්පතේ යෝජනා කර තිබෙනවා. ඒ වගේම මෙහිදීම තවත් යෝජනාවක් වෙන්නේ එක කොට්ටාසයට එකම පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් කරන්න. මේ කාරණේ පිළිබඳ යම් යම් අමාත්‍යවරුන්ගේ අදහස් ඉදිරිපත් වුණාට පස්සේ මේ පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් කැඳවලා අවසාන තීරණයක් ගැනීමට ජනාධිපතිතුමන් තීරණය කළා. පළාත් සභා මැතිවරණයේ පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කෙරුණේදැයි මාධ්‍යවේදීන් විමසා සිටියා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දිනවක් වරුන් ගැන කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. මොකද පළාත් සභා මැතිවරණ නීතිය වෙනස් විය යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව සිදු වුණේ. කොළඹ නාගරික කලාපයේ ආවරණය වන කණුමත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. මේ යටතේ දුම්රිය මාර්ග 4ක් ඉදිකරන අතර ඒවා රක්ත, හරිත, නීල සහ දම් ලෙස නම් කර තිබෙනවා. රක්ත දුම්රිය මාර්ගයේ රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා ඉදිකිරීමට නියමිතයි. එය කිලෝමීටර 42කින් යුක්තයි. හරිත දුම්රිය මාර්ගයේ මොරටුව සිට නාරාහෙම්පිට හරහා කැලණිය දක්වා ඉදිකරනවා. එහි දුර කිලෝමීටර 28ක්. කිලෝමීටර 23ක් දුර නීල දුම්රිය මාර්ගයේ කොට්ටාවේ සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා ඉදිකිරීමට නියමිතයි. දම් දුම්රිය මාර්ගයේ ඉදිකෙරෙන්නේ වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වායි. ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එය ග්‍රාම නිලධාරී වසම් 7000ක ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ උපදේශක සහාය යටතේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. 2016 සහ 2017 වර්ෂවල ග්‍රාම නිලධාරී වසම් 162ක ක්‍රියාත්මක කෙරුණු නියම ව්‍යාපෘතියේ ප්‍රගතිය මතයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හඳුනාගෙන ඇති ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඊට ආයෝජනය කෙරෙන මුදල රුපියල් කෝටි 280ක්. සුපිරි වෙළඳසැල්වල සහ තොග වෙළඳ ආයතනවල සන්නාම සහිතව අලෙවි කරන පොල් තෙල් සාම්පල ලබා ගැනීම පාරිභෝගික අධිකාරිය අද ආරම්භ කළා. අලෙවියට තබා ඇති පොල් තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම ආරමුණයි. පිටකොටුව සහ ගෑස් පහ ප්‍රදේශවල පොල්තෙල් තොග බෙදාහරින ස්ථානද පරීක්ෂා කෙරුණා. උත්සව සමයේ ගුණාත්මක තත්ත්වයේ පොල්තෙල් පාරිභෝගිකයාට ලබා දීම ආරමුණයි. මේ අතර ආහාරයට නුසුදුසු බවට සැක කෙරෙන මුද්‍රා තබන ලද ආනයනික පොල්තෙල් බවුසර් 2ක් ඊයේ පොලිස් භාරයට ගැනුණා. ඒ දංකොටුව නගරයට ආසන්න ඉඩමක සඟවා තිබියදී. පොල්තෙල් ලීටර් 55000ක් බවුසර්වල තිබූ බවයි දංකොටුව පොලිසිය පවසන්නේ. බවුසර් 2 වත්තල එඬේරමුල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත්. බවුසර් වැඩිදුර විමර්ශන සඳහා රේගුවට භාර දීමට නියමිතයි. රේගුව භාරයේ පවතින පිළිකාකාර කඩංගු පිරිපහදු නොකළ ආනයනික පොල්තෙල් මෙරට වෙළඳපොළට මුදාහැර නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. අදත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කරේ කන්ටේනර් මුදාහැරීමක් සිදු වී ඇති බවට තාම කිසිම තොරතුරක් නැහැ. ඒ සඳහා බොහොම පැහැදිලි විගණනයක් සිදු වෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන පොල් තෙල්, පාම් තෙල් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය නිවැරදි ප්‍රමිති සහතික ලැබුණාගෙන් පසුව තමයි මේ ද්‍රව්‍ය රටට නිදහස් කිරීම සිදු වෙන්නේ. මෙම ඇෆ්ලටොක්සින් කියන විෂ ද්‍රව්‍ය මෙහි අන්තර්ගත බවට පළවෙනි වාර්තාව ලැබුණු සැනින්ම මාර්තු මාසේ 4 වෙනිදා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්තුමාන් විසින් මේවා සියල්ල නිදහස් කිරීම නතර කළා තිබෙනවා. දෙවැනි පරීක්ෂණයනොත් මෙම අදාළ සමාගම් 4න් 3කම ඇෆ්ලටොක්සින් ඖෂධ විෂකාරකයේ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඒ සියල්ලම බොහොම පැහැදිලිව මුද්‍රා තබලා වෙළඳ පොළට මුදා හැරීම නතර කළා තිබෙනවා. පළවෙනි අවස්ථාවේදීම යම් කේකින් මේහා සම්බන්ධයෙන් වැරදීමක් සිදු වෙලා තිබෙනවද කියන කාරණේ පිළිබඳව රේගුව දැඩි ලෙස පරීක්ෂණ කරනවා. එම පරීක්ෂණ වලින් පසු මේහා සම්බන්ධ වැරදිකරුවෙක් සිටිනවා නම් තාම පැහැදිලිවම ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරනවා. රාජ්‍යයක් හැටියට බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පාම් තෙල් වලට අය කරන බද්ද වැඩි කළා, පොල් තෙල් වලට අය කරන බද්ද අඩු කරා. ඒක කරේ සෞඛ්‍ය සම්පන්න භාවයේ පැත්තෙන් ශ්‍රී ලංකාවෙත් නිෂ්පාදනය වන පොල් තෙල් වල ගුණාත්මක භාවය ඉහළ බව ඉතාම පැහැදිලිව වටහාගෙන තිබෙන නිසායි. ශ්‍රී ලංකාව තුල මේ කටු පොල් තෙල්, පාම් නැත්තම් කටු පොල් සිටුවීමත් අතිකරු ජනාධිපතිතුමන් විසින් තහනම් කරා. අද මේ හා සම්බන්ධ පාම් තෙල් ලංකාවට ආනයනය කරපු විශාල පිරිසකුත් සහ මේ පාම් තෙල් වලට අපි අධෛර්යමත් කිරීම හමුවේ විරෝධයක් මතු කරන ව්‍යාපාරික පිරිසකුත් මේ කරුණ පිටුපස් ඉඳගෙන අනවශ්‍ය බීතිකාවක් පොල් තෙල් පිළිබඳව මවනවා. ඉතින් අපි බොහොම පැහැදිලිවම මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බීතිකාවක් ඇති කරගත යුතු නොමැති බව ජනතාවට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පරිසර සුරක්ෂාව සංරක්ෂණය හා අලංකරණය පිළිබඳව කටයුතු කළේ ජනාධිපති ධුරයට පත්වීමටත් පෙර සිට බව සියම් මහනිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමාට අපහාස කිරීමේ අරමුණින් විවිධ පාර්ශව සාවත්‍ය මත ගෙන යමින් සිටින බවයි.
බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාවතාවට ප්‍රදේශය සංවර්ධනය කළා තියෙනවා. ගාලුමුව දුරාවට ප්‍රදේශය පරිසර හිතකාමී ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කළා. පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා ඉතා පැහැදිලිව සාම්ප්‍රදායික මැතිවරණ ව්‍යාපාරයෙන් බැහැර වෙලා පරිසර හිතකාමී මැතිවරණ ක්‍රමයක් එතුමා දියත් කළා. ඒක කාටත් අමතකයි. පෝස්ටර් අවම කළා බැනර් ගහන්නම ඉඩ නොදී එතුමා පරිසර විනාශය වැළැක්වුවා. මැතිවරණ ව්‍යාපාරයේදී පාවිච්චි කළ වාහන ප්‍රමාණයට සාපේක්ෂව පැලහිටෙව්වා. රුක් රෝපණ වැඩසටහන් හමුදාව යොදලා එතුමා ක්‍රියාත්මක කරගෙන යනවා. ගුවන් හමුදා යොදවා බීජ පවා ප්‍රචාරණය කළා තියෙනවා එතුමා මේ රුක් රෝපණයට අවශ්‍ය. 2030 වෙන විට බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමට සැලසුම් කිරීම හා එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ක්‍රියාත්මක කළා. දැන් ඒව අමතක කරලා මෙතුමාට මේ අපහාස කරන්නේ නිග්‍රහ කරන්නේ. අපිට මතකයි කොළඹ නගරය අග්නිදිග ආසියාවේ හොඳම පරිසර නගරය බවට තේරුණා. මෙරට වන විනාශයයි පවසා වෙනත් රටවල වන විනාශ කිරීම පිළිබඳ ඡායාරූප විවිධ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවයි උන්වහන්සේ පවසන්නේ. ඇමේෂන් වනාන්තරයේ කපාපු ගස්වල පින්තූර මෙහි දානවන වෙනත් ලෝකේ රටවල් වල වන විනාශ කරන පින්තූර 7ක් දැනට හඳුනාගෙන තියෙනවා. මේ මාධ්‍ය වල පළ කරලා තියෙනවා මෙහි සිද්ධ වෙන වන විනාශ හැටි. ඉතින් මේ කාගේ වුමනාවද? ගෝඨාභයගේ වුමනාවක්ද? නැහැ. බලයට එන්න කලින් ඉඳලා මෙතුමාට ගැහුවා. මෙතුමා මේ ඡන්ද අපේක්ෂකයෙක් හැටියට තෝරගත්ත වෙලාවේ තෝරගන්නවයි කියන ආරංචිය තියෙද්දි ගැහුවා එතුමාට. ඊට පස්සේ තෝරගත්තට පස්සේ ගැහුවා. පවුලේ අසමගියක් ගැන කිව්වා. ඒවා හේර්ම බොරු බව රට සමාජයට එළිදරව් වුණා. විශාල ජන බලයක් අරගෙන මේ ලබාගත් ජයග්‍රහණය දැන් ඒක දියාරු කරන්න තමයි, දැන් ඒක අඩාල කරන්න තමයි නිර්දය විවේචනය ගන්න. පරිසර ඝාතකයෙක් හැටියට එතුමා හඳුන්වමින්, පරිසර විනාශකයෙක් හැටියට එතුමා හඳුන්වමින් මේ අද එළියට බහැලා සමහර කීප දෙනෙක් මේ චෝදනාව කරනවා. හැබැයි අපි ඒකින් කියන්නේ මේ එන කතා සේරම බොරුවේ කියලා. එන කතාවල කවුරු හරි ඇත්තක් කියලා තියෙනවා නම් ගස් කපනවා නම් මොකෙක් හරි ජාතිය බෙල්ල කැපීමක් හැටියටයි අපි සලකන්නේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියනවා නීතිය හරියට කෙලින් පිහිටවලා හොයාගෙනමු. ඒ අයට දෙන්න පුළුවන් දඬුවම් ඉහළම දඬුවම් දෙන්න කියලා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මැයි 22 වෙනිදා දිවයින පුරා පැල ලක්ෂයක් සිටුවීමේ රුක්රෝපණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී. ඊට පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද හිමි සහ පූජ්‍ය ගල්පොතු කන්දේ වජිර හිමි ඇතුළු තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ සමාජිකයින් සහභාගී වුණා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුපර්බෝල් සහ ලග්න වාසනාව ලොතරැයි පත්වලින් බිහි වූ ජයග්‍රාහකින් සිව් දෙනෙකුට අද චෙක්පත් ප්‍රදානය කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් මහතා අතින් අර්ලියගහ මන්දිරයේදී සුපර්බෝල් 1403 වන වාරයේ සුපිරි ජයමල්ල වන රුපියල් 7,54,12,110ක මුදල දිනාගත්තේ කැකිරාවේ කේජී රොෂාන් මහතායි. හිඟුරානේ පදිංචි ආර්යදාස මහතා ලග්න වාසනාව 3,096 වන වාරයේ සුපිරි ජයමල්ල ලෙස රුපියල් 24,54,571ක මුදලක් දිනාගත්තා. ලග්න වාසනාව 3,098 වන වාරයේ සුපිරි ජයමල්ල වන රුපියල් 22,30,396ක මුදල දිනාගත්තේ කඩවත HP සුසන්ත මහතායි. ලග්න වාසනාව 3,089 වන වාරයේ සුපිරි ජයමල්ල වන රුපියල් 23,47,887ක මුදල මහනුවර HJ පීරිස් මහත්මිය දිනාගෙන තිබෙනවා. ජයග්‍රාහී ලොතරැයිපත් අලෙවි කර ඇත්තේ දඹුල්ල අලෙවි නියෝජිත PHS රත්න විභූෂණ, හිඟුරාන අලෙවි නියෝජිත KAL ස්වර්ණ කුමාර, රන්මුතුකල අලෙවි නියෝජිත PA චන්ද්‍රසිරි යන මහතුරුන් සහ බකමූණ අලෙවි නියෝජිත KUI ලක්මාලි මහත්මිය විසින්. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අමිත ගමගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පන්නිපිටියේදී ලොරි රථ රියදුරකට පහර දුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි පොලිසිය පවසන්නේ. හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී එම පහරදීම සිදු වුණා. පහරකෑමට ලක් වූයේ ලොරි රථ රියදුරෙක්. ඔහුගේ නොසැලකිලිමත් ක්‍රියාධාවනයෙන් මහරගම පොලිසියේ රථ වාහනාංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේදී අනතුරට ලක් වුණා. ඔහු දකුණු කොළඹ මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. රියදුරාට පහර දුන් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.
පොලිස් නිලධාරියට තිබුණේ අවස්ථාවේදී නීතිය ප්‍රතිපාදන අනුව ඔහු අත්අඩංගුවටගෙන එම කටයුතු කිරීම විනා මෙවැනි කටයුතු කිරීමට කිසිම හැකියාවක් නැහැ. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රතිරෝධය පානෝ නම් එවැනි අවස්ථාවකදී නීතියේ නියමයන් ප්‍රකාරව අවශ්‍ය ප්‍රමාණයට බලය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මෙවැනි නින්දිත පහර දීමක් කිසිසේත් ශ්‍රී ලංකා පොලිසිය අනුමත කරන්නේ නැහැ. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අදහස් පළ කළා. මේ වන විට රජයේ මතය කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ පොලිස් නිලධාරියාගේ සේවය වහාම වැඩතහනමට ලක් කරන්නටත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පතිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ මතය එවැනි දේවල් අනුමත නොකිරීම නිසායි. මෙවැනි සිදුවීම් නිසා නේද ඇමතුමනේ ජෙනීවා මානව හිමිකම් සතිවාරයේදී අපිට අනවශ්‍ය නොයෙකුත් චෝදනාවලට එල්ලවෙන්න සිදු වුණා. අපට මතක ඇති ගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පොලිස් නිලධාරියෙක් කළු ජාතිකයෙක්ගේ බෙල්ල සිර කරගෙන ඔහු හුස්ම සිරවියේ මේ අනතුරුම බෙල්ල සිර කරගෙන හිටියා. ලෝකේ පුරාම පොලිස් නිලධාරීන් අතින් ජනතාවට හිරිහැර සිදුවීම් සිදු වෙනවා. එය ආණ්ඩුවේ වරදක් නෙවෙයි. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන හිටියොත් ආණ්ඩුවේ වරදක්. ජිනීවා යෝජනා නම් එන්නේ ඕවා හින්දා නෙවෙයි. බටහිර රටවලට කීකරුව ආණ්ඩුව කටයුතු නොකළ නිසා තමයි අපට එරෙහිව ව්‍යාජ පදනම් විරිත චෝදනා එල්ල කරලා තියෙන්නේ. චෝදනා අපි මේ වන විටත් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. ඒ නිසා යෝජනා සාධාරණීකරණය කරන්න ඉදිරිපත් කරන කිසිම කාරණයක් ආණ්ඩුවක් විදිහට අපි පිළිගන්නේ නැහැ. කළුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා. පොලිසියේ ඉන්න නිලධාරීනුත් අතිශය පීඩනයක ඉන්නේ. මේ වසර වෙනකොට මේ මාස 3 වෙනකොට 72 දෙනෙක් අපේ පොලිස් නිලධාරීන් පාරේ රීදුරු අනතුරකට ලැකිලා තියෙනවා. ඒකෙන් 18 දෙනෙක් මිය ගිහලා තියෙනවා. ගිය අවුරුදු වෙනකොට 293ක් අපේ රාජකාරී යෙදී සිටිනකොට පොලිස් නිලධාරීන් වාහන වලට හැප්පිලා තියෙනවා. ඒකෙන් 28 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ දැඩි පීඩනයක තමයි පොලිස් නිලධාරීන් ඉන්නේ. නමුත් මොන පීඩනය තිබ්බත් ඒ වගේ ක්‍රියා කරන්න අපි අනුමත කරන්නේ. ඒක නිසා තමයි වහාම ඔහුව වැඩ තහනම් කරලා ඔහු අත්අඩංගුවට අරන් තියෙනවා මේ පහර දීම සම්බන්ධයෙන්. චීන රජයේ ආධාරයක් ලෙස මෙරට ලබා දී ඇති සයිනෝෆාම් COVID-19 එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හෙට පෙරවරුවේ මෙරට ලැබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම එන්නත් ඔගෙන් ප්‍රථම කොටස මෙරට වාසය කරන චීන ජාතිකයන්ට ලබා දීමට නියමිත බවයි. ආදාළ ලිපි ලේඛන විශ්ලේෂණයෙන් අනතුරුව ඒ මෙරට ජනතාවටද ලබා දීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළා. හෙට දිනේදී චීනයේ සිනෝෆාම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීන ජනරාජ්‍ය කටයුතු කරන එම එන්නත් ප්‍රමාණය හෙට දිනේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ප්‍රථම වතාවට ගෙන්වන සිනෝෆාම් එම ඖෂධය මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දෙනවා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ එම අනුමැතිය ලබා දීම සඳහා අදාළ ප්‍රධාන කාරණේ හැටියට සැලකෙන්නේ අදාළ සායනික පරීක්ෂණ සම්බන්ධ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳව ගැටලුවක්. ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවෙත් අනිකුත් ජන කොට්ටාශ වලටත් එම ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඒක නැවතුම මේක හෙට ආවට ලංකාවේ කට්ටියට ලබා දීමක් සිදු කරන්න බෑ. දින කිහිපයක් ගත වෙනවා. ඔව් දැනට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයින් තමයි ප්‍රථමයෙන් ලබා දෙන්නේ. අපි ඉදිරි කාලය තුලදී නැවත ඉන්දියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට අප්‍රේල් මාසයේදීත් මැයි මාසයේදීත් ලැබීමට යෝජිතව තිබෙනවා. කෙටි ප්‍රමාදයක් සිදු වුණා. පළවෙනි මාත්‍රාව ලබාගත් ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු ඉදිරි කාලෙදී සිදු කරනු ඇති. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්ලත් ලබාගත් සංඛ්‍යාව 9,3467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එන්නත් කරන්නේ අද සිදු කෙරුණේ 61 වෙනි දිනටයි. ඊයේ එන්නත් ලබාගත් සංඛ්‍යාව 9102ක්. එන්නත් ලබා දීමේ වැඩසටහනක් නාරාහෙම්පිට කිරුළපාරේ පිහිටි මාතෘ නිවාසයේදී සිදු කෙරුණා. තවත් එන්නත් කරන වැඩසටහනක් මිනුවන්ගොඩ දොරණගොඩ ශ්‍රී සදානන්ද පිරිවෙනෙහිදී පැවැත්වුණා. තවත් එන්නත් කරන වැඩසටහනක් මැදගම්පිටිය ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ තවත් එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණේ යකහටුව ශ්‍රී විවේකාරාමේදී. COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 89,090 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.41ක්. ප්‍රතිකාර ලබන පිරිසට 2749 දෙනෙකු අයත්. COVID-19 රෝගය වැළඳුණු තවත් 102 දෙනෙකු අද හඳුනා ගැනුණා. සුවය ලැබූ 176 දෙනෙකු රෝහල් වලින් අද පිටව ගියා. COVID-19 පුද්ගල මරණ 5ක් ඊයේ වාර්තා වුණා. ඒ ඇතුල් කෝට්ටේ කඳාන කොළඹ 15 කළුතර දකුණ සහ කොළඹ 13 යන ප්‍රදේශවලින්. මේ අතර පොලිසිය සඳහන් කළේ අවුරුදු සමයේ ජනතාව ඒකරාශී වන සියලු කටයුතු සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවයි. එසේ අනුමැතියක් ලබා නොගෙන යම් කෙනෙක් යම් ක්‍රියාකාරකමක යම් උත්සව කටයුත්තක නිරත වුවොත් ඒ අයට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. එහෙම නැත්නම් මෙවැනි කොන්දේසි මෙවැනි සීමාවන් පැනවීමට හේතු වන්නේ ඔබ අවුරුද්ද සමරන එක නවත්වන්නට අවුරුද්දට එකතු වෙන එක නවත්වන්නට නෙමෙයි ඔබට කොවිඩ් රෝගය ආසාදනය වීම නවත්වන්නට. රත්නපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 50ක් වටිනා PCR යන්ත්‍රයක් අද පිරිනැමුණා.
ඒ පරිත්‍යාග කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි. එම යන්ත්‍රයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත බාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත මහතා විසින්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවකයන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම යන්ත්‍රය ලබා දීම සිදු කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව පිළිබඳ නව රැකියා අභිමුඛ උපාධි පාඨමාලාව සඳහා සිසුන් දසදහසක් බඳවා ගැනෙනවා. වසර 2025 දී ලක්ෂ 2ක ශ්‍රම බලකායක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇතුළත් කර ගැනීම මෙහි අරමුණයි. තොරතුරු තාක්ෂණ කර්මාන්තයට අවශ්‍ය පරිදි පාඨමාලාව සංශෝධනය කර තිබෙනවා. ඒ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටයි සැලසුම් කරලා තියෙන්නේ. තොරතුරු තාක්ෂණ අංශයේ උපාධිය ලබා දෙන්නේ රජය මේ වන විට මිලියන 300ක් පමණ විවෘත විශ්වවිද්‍යාලයේ මේ පරිගණක යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කරලා තියෙනවා. දරුවෝ විශ්වවිද්‍යාලයට පැමිණියාම ඒ අවස්ථාවේම ඔවුන්ට රැකියාවකුත් ලබා දීලා සියලුම පාඨමාලා ඉගැන්වීමට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. ණය මුදල් සම්පාදනය කරලා ලබා දෙනවා. පරිගණකය සඳහාත් ණය මුදල් ලබා දෙනවා. ඒවා ඉතාමත්ම අඩු පොලියක් යටතේ දරුවන්ට දරා ගන්න පුළුවන් විදිහට විශේෂයෙන්ම රැකියාවකට ගියාට පස්සේ ගෙවන ආකාරයට ඒ සියල්ලක්ම සම්පාදනය කරලා ගෙදර ඉඳන් ඉගෙන ගන්න ගමන් රැකියාව කරන්නත් අවස්ථාව ලබා දෙනවා. ළමයෙකුට පුළුවන්කමක් තියෙනවා නම් පැය 1500ක් පැය 1600ක් අවුරුද්දකට වැය කරන්න මේ පාඨමාලාව වෙනුවෙන් ඊළඟට අවුරුදු 4ක් ඇතුළත මේ පාඨමාලාව ඉවර කරන්න පුළුවන්. ඉතින් අපි අවස්ථාව ලබා දෙනවා අවුරුදු 12ක් ඇතුළත මේ උපාධිය නිම කරන්න. ඒ අයට පුළුවන් එක එක අවස්ථාවලදී විශ්වවිද්‍යාලයෙන් සහතිකයක් අරගෙන පිට වෙලා යන්න. අපේ තිබෙනවා ඉලක්කයක් 2025 වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 5ක විදේශ ආදායමක් රටට සපයා දෙන්න. දැන් මේක ඉෂ්ට කරගන්න නම් අපිට අවශ්‍ය වෙනවා ලක්ෂ 2ක ශ්‍රම බලකායක්. මේ ගැප් එක පියවන්න අපි විවෘත විශ්වවිද්‍යාලයත් සමග කතා කරලා සකස් කරපු වැඩපිළිවෙලක් තමයි මේ තියෙන්නේ. උපාධි පාඨමාලාව සඳහා අයදුම්පත් බාර ගැනීම අප්‍රේල් 11 වෙනිදායින් අවසන් වනවා. www.ou.ac.lk/bsehons සහ www.vgc.ac.lk යන වෙබ් අඩවිවලින් අයදුම්පත් ලබාගත හැකියි. ප්ලාස්ටික් හා පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 6ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනයේ තහනම් කිරීමට හෙට සිට පියවරගෙන තිබෙනවා. එහෙත් එම නිෂ්පාදන අපනයනයට කිසිදු බාධාවක් නැතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා. එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් හා ප්ලාස්ටික්, පෙට් බෝතල්, මයික්‍රෝන 20ට අඩු ලන්ච් ෂීට්, ෂැෂේ පැකට්, කොටන් බඩ් හා හුලන් පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ඊට අයත්. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව දැනුම් දුන්නේ පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. සමාගම් කිහිපයක් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලමින් දැනට නිපදවා ඇති අදාළ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා මාස 3ක් ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. වෙළඳ සැල්වල අලෙවියට තබා ඇති ඉහත සඳහන් කළ ද්‍රව්‍ය අවසන් වන තෙක් අලෙවි කළ හැකියි. නමුත් ඒවා මෙරට භාවිතය සඳහා නිපදවන්නේද යන්න වරින් වර නිෂ්පාදන කර්මාන්තශාලා පරීක්ෂා කිරීමද සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අලුතින් පත් කෙරුණු වියට්නාම තානාපතිනි හෝතීතාන් ට්‍රූක් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද සිය අක්තපත්‍ර පිළිගැන්වුවා. ඒ ජනාධිපති මන්දිරයේදී ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර සබඳතා ආරම්භ වන්නේ 1970 වසරේදී. ජනාධිපතිතුමා සහ වියට්නාම තානාපතිනිය ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගිතා ප්‍රවර්ධනය පිළිබඳව කෙටි පිළිසඳරක නිරත වුණා. වියට්නාම රජයේ සහ ජනතාවගේ සුබ පැතුම් ජනාධිපතිතුමා වෙත පුද කළ ට්‍රූක් මහත්මිය ශ්‍රී ලංකාව සමග සබඳතා සඳහා වියට්නාමයේ ඉහළ ප්‍රමුඛතාවක් දී ඇති බවද සඳහන් කළා. කෘෂි ආර්ථික සංවර්ධනයේ දරිද්‍රතාව පිටු දැකීම, ගැමි ජනයාගේ ආදායම නැන්වීම රජයේ ප්‍රමුඛතාව බවත් එම අරමුණු දිනා ගැනීම සඳහා රජයේ සැලසුම් ක්‍රියාත්මක කොට ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කළා. වාර්ගික දෘෂ්ටියකින් තොරව ජනතාව සමස්තයක් ලෙස සලකමින් කටයුතු කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ පවත්නා ආයෝජන ඉඩ ප්‍රස්ථා හඳුනාගෙන ඉන් ප්‍රයෝජන ගන්නයි ජනාධිපතිතුමා වියට්නාමෙන් ඉල්ලීමක්ද කළා. ශ්‍රී ලංකාවේ ආයෝජනයේ සහ ව්‍යාපාරිකයන් දිරිගැන්වීමටත් වෙනදා සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන බවයි වියට්නාම තානාපතිනිය මෙහිදී සඳහන් කළේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. යලිත් ප්‍රවෘත්ති පරිසරය ආරක්ෂා කිරීමට අදාළ අනපනත් රැසක් කඩිනමින් සංශෝධනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ඇතුළත් වන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.
මුළු ලෝකෙම අද ඉතාමත් සංවේදී වෙච්ච මාතෘකාව තමයි පරිසරය. පරිසරයත් නිකන් අද ජෝක් එකක් බවට පත් කරලා තියෙනවා. ඇත්තටම සැබෑවටම පරිසරය ගැන අපි හිතන්න ඕන, කතා කරන්න ඕන මහා පරිමාණ. ඒ වගේම අද ප්‍රතිපත්ති හදන්න ඕන. ඉතින් ඒවා කරලා නැති මහා ලොකුට පරිසරය ගැන කතා කරපු මිනිසුන්ට අමතක වුණා අවුරුදු ගාණක් පරණ ඒ පරිසරයට සම්බන්ධ නීති රීති යාවත් කාලීන කරා. මොකද පරිසර පනත ඒ වගේම ඒ පරිසරයට අදාළ අනපනත් රහසියක් තියෙනවා. අපි සෞභාග්‍ය දැක්ම ආරම්භ කළේම ඒ පරිසරය ගැන තියෙන කතාවත් එක්ක. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පාක්ෂිකයන්ව වැද්දට ඇන්දුවා. ඔවුන් ගෙනාවා කොළාතු ඇඳගෙන කොළඹට ගෙනල්ලා පුංචි දරුවන්ට කෘතිම සොසන දෙන උපකරණ ඇන්දුවා. අන්දලා ලොකු කතාවක් කියන්න පටන් ගත්තා. ඔවුන්ට අමතක වුණා 88 89 කාලෙත් 71 කාලෙත් පරිසරය විනාශ කරන්න පටන් ගත්තේ කවුද කියලා. මේ වෙලාවේ පැහැදිලිව අපි කියන්න කැමතියි ආණ්ඩුවක් විදියට රජයක් විදියට අතිගරු ජනාධිපතිවරයා විදියට කිසිම අවස්ථාවක අපි පුංචිවත් නිදහසක් දෙන්නේ නැහැ මේ රටේ පරිසරය විනාශ කරන්න. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීමට කැපවීම තාරුණ්‍යයේ වගකීමක් සහ යුතුයකමක් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද පැවති වැඩසටහනකට එක්වෙමින්. ශ්‍රී ලංකාවේ දේශගුණික ක්‍රියාකාරීත්වය සහ ඊට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ තාරුණ්‍යයේ මැදිහත්වීම මෙන් වන ජාතික සංවාදය කොළඹදී අද පැවැතුණා. ඒ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික විපර්යාස පිළිබඳව තරුණ ප්‍රජාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. යොන් පාර්ලිමේන්තු සමාජිකයන් යෞවන සමාජ සම්මේලනය හා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අද ලෝකයා කතා කරන්නේ 2030 වෙනකොට මේ ග්‍රීන් ඉකොනොමි බ්ලූ ඉකොනොමි එක ඩොලර් ට්‍රිලියන 6ක් දක්වා වැඩි. උන් අපේක්ෂා කරනවා ඒ තුල රැකියා උත්පාදනය මිලියන 18ක් දක්වා යයි කියලා. මනම් ඒ කාරණේ ඇතුලේ අපි කොතනද? අපි හැම කාර්යයක් ඇතුළතම ඉකොනොමික් බෙනිෆිට් එකක් ගැන නැත්නම් ආර්ථික වාසියක් ගැන ආර්ථික ලාභයක් ගැන කතා කරනවා. අපි රටක් විදියට ජාතියක් විදියට මේ පාරේ මේ වෙනසට මුහුණ පාන්න අපි සූදානම්ද නැද්ද කියන කාරණේ පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ. තරුණ පරම්පරාව විදියට. මොකද අපි අද මේ කතා කරන්නේ අපේ යුගයේ වෙච්ච පරිසර හානිය නෙවෙයි. ඊට පෙර වෙච්ච දේවල්. ඒවයි විඳිතය විදියට අපි ජීවත් වෙන්නේ. හැබැයි අපිට වගකීමක් හා යුතුයකමක් තියෙනවා ඊළඟ පරම්පරාවට ඒ දායාද නොකර. සමාලෝචන ක්‍රමවේදයක් මගින් සිරකරුවන්ට විශේෂ සමාව ප්‍රදානය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට පත් කරනු කමිටු වාර්තාව අද එළි දැක්වුණා. ඒ බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ යන මහතුරුන්ට එහිදී එම වාර්තාව පිළිගනු ලැබුවා. රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දිස්ත්‍රික් සංවිධාන සම්මේලනයේ ජීවනෝපාය පිළිබඳ කමිටු රැස්වීම කොළඹදී අද පැවැතුණා. අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සීබී රත්නායක හා රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ශිහාන් සේමසිංහ, විමලවීර දිසානායක යන මහතුරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ 2020 වසරේ පුහුණු පාඨමාලා සාර්ථකව නිම කළ සෙසුන්ට සහතිකපත් ප්‍රදානය එම ආයතනයේදී අද සිදු කෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේ සභාපති නීතිඥ චම්පිකා අමරසේකර මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. රටේ ක්‍රීඩා ආර්ථිකයේ ශක්තිමත් කිරීම අරමුණ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කතරගම පැවති තරඟ නිරීක්ෂණයට එක්වෙමින්. ක්‍රීඩාව නව මානයකට ගෙන යාමට හැකි වූ අමාත්‍යවරයෙක් විදියට ඔබතුමා කැපිපෙනෙනවා. මොකක්ද කියන්න තියෙන්නේ ක්‍රීඩාව සහ නව තත්ත්වය ගැන? විශේෂයෙන්ම COVID-19 වසංගතයත් එක්ක අපේ රටේ ජන ජීවිතය වගේම ඒකට ක්‍රීඩාවත් ඇතුළුව රටේ ජනතාවගේ ක්‍රියාශීලීත්වය අවම වුණා. තේන්ද අපිට තිබෙ විශාලම අභියෝගය තමයි නැවත වතාවක් ක්‍රියාශීලී සමාජයක් රටේ ගොඩනගන එක. ඔබ සියලුම ක්‍රීඩා එක තැනකට ගෙනල්ලා එක වගේ කටයුතු කරනවා. මොකද්ද ඔබගේ දැක්ම? නෑ මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මේ රටේ බොහෝ පිරිසක් ආදරය කරන සහ දන්න ක්‍රීඩාව. ඉතින් ඒ වගේම තමයි අනිකුත් හැම ක්‍රීඩාවකටම ආදරය කරන විශාල පිරිසක් ඉන්නවා. හැබැයි මේ අයට මාධ්‍ය තුලින් ලැබිච්ච අවකාශය අවමයි. අපේ බලාපොරොත්තුව තමයි මේ හැම ක්‍රීඩාවකටම අවශ්‍ය අවකාශ නිර්මාණය කරන්න. මොකද ක්‍රීඩා ආර්ථිකයක් හැදෙන්න නම් ක්‍රීඩාව විකාශනය වෙන්න ඕනේ. ක්‍රීඩාව රටේ ජනතාව අතරට ගියොත් තමයි එය තුළ ආර්ථිකයක් ගොඩනගන්නේ. ඉතින් ඉදිරි කාල සීමාව තුළ මම ක්‍රිකට් ක්‍රීඩාව අපි ශක්තිමත් කරනවා වගේම මේ රටේ හැම ක්‍රීඩාවක් තුළම ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ වලට යන විශේෂයෙන්ම 2024, 2028, 2032 යන වසරවල් වලට අවශ්‍ය සංචිත ගොඩනගමින් ඉදිරි කාල සීමාව තුළ වසර 10කට හරියන සැලැස්මක් සෑම කාලයකම ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනගන්න ඔබ පුළුල් මෙහෙවරක්, පුළුල් කැපවීමක් කටයුතු කරනවා. මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ?
මම හිතන්නේ විශේෂයෙන්ම ඕනෑම ක්‍රීඩාවක පැවැත්ම තියෙන ආර්ථිකය මත ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනගුණොත් තමයි ක්‍රීඩකයාගේ ආර්ථිකය හැදෙන්නේ. මොකද ක්‍රීඩකයාට වැටුපක් ලැබෙන්නේ වෘත්තිමය ක්‍රීඩකයෙක් බවට පත් වෙන්නේ ඒ කාරණේ තුල. ඒ වගේම ලෝකයේ අද ක්‍රීඩා ආර්ථිකය ලෝකයේ හැම රටකම දළදේශීය ආදායමෙන් 3%ක 4ක මට්ටමකට ගෙනිහිලා තියෙනවා. ඉතින් අපේ ඉලක්කයත් අපේ එය පේන තෙක් මායිමකවත් තාම නැහැ. අපි උත්සාහ කරන්නේ මේ අඩුම ගානේ 2-3ක ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න. මම හිතන්නේ LPL තරඟාවලි වැනි තරඟාවලි. ඒ වගේම ඉදිරියේදී අපි සංචාරක ව්‍යාපාරයත් එක්ක බද්ධ වෙච්ච තරඟාවලි රාශියක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා තුලින් අපිට හැකියාව ලැබෙයි දැවැන්ත ආදායමක් ලබන්න. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. ආයුබෝවන්.